විරාමයට කලින් මැතිවරණ කොමිෂන් සභාවත් එක්ක චමින්දේ කරපු කතාබහේදී මේ මැතිවරණය පැවැත්වීම සඳහා බොහොම ලොකු කාර්යභාරයක් මැතිවරණ කොමිෂම සිදු කරන අතරතුරේදී මේ මැතිවරණය අගෝස්තු 5 වෙනිදා යථාර්ථයක් බවට පත් කරන්න මේ රටේ සෞඛ්‍ය අංශ රජය දැවැන්ත කාර්යභාරයක් කරා. සමහර වෙලාවට ඔබේ හිතේ යම් ආකාරයෙන් චකිතයක් තියෙන්නට පුළුවන් මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න යන එක මේ COVID-19 අර්බුදයත් එක්ක කොයිතරම් දුරට ප්‍රශ්නයක් වේද කියලා. නෑ. බොහොම සුරක්ෂිත ආකාරයෙන් මුළු සමාජයේම සකස් වෙලා තියෙන වෙලාවකදී ජාතික රූපවාහිනිය විදිහට අපි 100% උපරිම ධාරිතාවෙන් දැවැන්ත කාර්යභාරයක් සිදු කළා COVID-19 පාලනය කිරීමේදී ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියේදී. එහිදී අපට මඟ පෙන් වූ සාර්ථක නියමයක සිටියා. ඒ නිසා වසර අවුරුදු 35කට ආසන්න කාලයක් වෛද්‍ය ශ්‍රේෂ්ත්‍රය තුල මනා දැනුමක් සහිතව ඒ වගේම වෛද්‍යවරුන්ට කියා දුන්නු වෛද්‍යවරයෙක් අප සතුව සිටියා අපේ නියමුවා විදිහට. ඒක COVID-19 සම්බන්ධයෙන් මාධ්‍ය වගකීම 100%ක් හරියට ඉෂ්ට කරන්නට ජාතික රූපවාහිනිය අපිට බොහොම හොඳ ආශිර්වාදයක් බවට පත් වුණා. ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද COVID-19 ජනාධිපති කාර්යසාධන බලකාය තුල ප්‍රබල කාර්යභාරයක් එතුමන් හෙබුවා. ඒ වගේම තමයි වෛද්‍යවරයෙකු විදිහට දැවැන්ත කාර්යභාරයක් හෙබුවා. ඒ වගේම ලංකාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස එතුමාගේ ධාරිතාව කැපැසිටි එක බොහොම පුළුල්. වර්තමානයේ ජාතික රූපවාහිනියේ සභාපතිතුමන් වෛද්‍ය නිහාල් ජයතිලක මැතිතුමන්ට අපි ආරාධනා කළා වර්තමාන COVID-19 තත්ත්වය පිළිබඳ සැබෑ විස්තරය ඔබට කියන්න. අයිබෝන් සභාපතිතුමනි. අයිබෝන්. මම ගෞරවයෙන් පිළිගන්නවා කතා බහ වෙනුවෙන්. මේ මුලින්ම අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ වෙලාවේ මේ ලෝකයේ පතවතින තත්ත්වය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 20000ක් 30000ක් මුලින් වාර්තා වෙච්ච ආසාදිතයෝ දැන් දෛනිකව ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන තැනකට එනවා. ලෝකයේ තත්ත්වය මොකක්ද සභාපතිතුමනි? මම හිතන්නේ මේ චාමර දැන් ඉස්සෙල්ලම මේ 2019 දෙසැම්බර් මාසේ තමයි චීනයේ වූහාන් කියන ප්‍රාන්තයේ මාළු වෙළඳ සැලක තමයි මේ රෝගීන් පළමුවෙන්ම කීප දෙනෙක් හඳුනගත්තේ. ඊට පස්සේ මේක ක්‍රමක්‍රමයෙන් චීනයෙන් බාහිර රටවල් වලට ක්‍රමක්‍රමයෙන් පැතිරිලා යන්න පටන් ගත්තා. මෙහෙම ක්‍රමක්‍රමයෙන් පැතිරිලා ගිහිල්ලා අවසානයේ දැනට රටවල් 215ක විතර මේක පැතිරිලා යන තත්ත්වයට පත් වුණා. ඒ වගේම මුළු ලෝකෙම මේ රටවල් 215ෙම ඉන්න රෝගීන් ප්‍රමාණය ගත්තොත් සංඛ්‍යාත්මකව රෝගීන් ලක්ෂ 178ක් පමණ ඉන්නවා. ඊයේ තත්ත්වය ගත්තොත් මුළු සමස්තයේ ඉඳලා තියෙනවා ලක්ෂ 178ට මෙතනින් ගොඩක් සනීප වෙලා තියෙනවා. නමුත් ඇතිවෙච්ච සම්පූර්ණ ප්‍රමාණය ලක්ෂ 178ක් වෙලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ඉතාමත්ම ඛේදජනක තත්ත්වය තමයි මුළු ලෝකේ පුරා මරණ ඇති වෙලා තියෙනවා 6,83,000ක්. ඊයේ වෙනකොට මුළු ලෝකේ පුරා මරණ ඇති වෙලා තියෙනවා 6,83,000ක්. එතකොට බලන්න රෝගීන් මේ බොහොම සුළු මාස කීපයක කාල සීමාව තුළ රෝගීන් රටවල් 215ක පැතිරලා ගිහිල්ලා තියෙනවා. රෝගීන් ලක්ෂ 178ක් පමණ ඇති වෙලා තියෙනවා. ඒ වගේම මුළු ලෝකේ පුරා රෝගීන් 6,83,000ක් පමණ මරණයට පත් වෙලා තියෙනවා. මෙතන තියෙන අනිත් විශේෂත්වය තමයි මේ ලෝකේ තියෙන බලවත් ධනවත් ඒ වගේම තාක්ෂණය අතින් ඉතාමත්ම දියුණු සෞඛ්‍ය පහසුකම් වලට සම්බන්ධ තාක්ෂණය අතින් ඉතාමත්ම දියුණු රටවල් කෙලින්ම කඩා වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දනින් වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම ගෝලීය වශයෙන් අපි මුහුණු දුන්නු මහ විශාල අභියෝගයක් කියලා තමයි දැනට පවතින තත්ත්වය. දැන් සමහර රාජ්‍යන් වල මේ වෙද්දී සභාපතිතුමනි මේ දෙවනි රැලි ඇතිවීම අවධානමක් මතුවලා තියෙනවා නේද? ඔව් සමහර රටවල් වල එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් ඒක හුඟක් වෙලාවට දැන් මේ වගේ රෝගී තත්ත්වයක් රටේ ඇති වුනහම මේ රෝග තත්ත්වය ඇති වුනහම රජය ඒ වගේම සෞඛ්‍ය අංශ මේ තත්ත්වය පාලනය කරන්න මුහුණ දෙන ක්‍රමවේදය අනුව තමයි හුඟක් වෙලාවට නැවත රෝගීන් ඇති වෙනවද ඇති වෙනව නම් ඇති වෙන ප්‍රමාණය කොච්චරද කියන එකට බලපාන්නේ. හොඳයි. COVID-19 හා සම්බන්ධ ජනාධිපති කාර්යසාධන බලකාය තුළ ප්‍රබල කාර්යභාරයක් ඔබතුමන් හොබවන නිසාම ඔබතුමාගේ වචනේ බොහොම විශ්වසනීය වෙනවා රටේ මේ මොහොතේ පවතින තත්ත්වය. දේශපාලන වේදිකාවටත් කොරෝනා ඇවිල්ලා තියෙනවා. ඒ වේදිකාව ඇතුළේදී කියනවා
කොටසක් කියනවා මේක බොහොම සාර්ථකව පාලනය වෙලා තියෙනවා. හැබැයි තවත් කොටසක් කියනවා නෑ මේ රට තුල රෝගීන් ඉන්නවා මේක අසාර්ථක පාලනයක් කියලා. ඇත්තටම හරි තත්ත්වය මොකක්ද මේකේ? මමත් ඕක හරියට අහලා තියෙනවා. සමහරු කියනවා මේක ඉතාමත්ම සාර්ථකව කළා තියෙනවා. සමහරු කියනවා නෑ නෑ හරිම අසාර්ථකයි කියලා. ඉතින් මෙතෙන්දී ඇත්තටම මේ COVID-19 රෝගය පාලනය කිරීම සාර්ථකව වුණාද නැද්ද කියන එක අපි එක්තරා විශේෂ ක්‍රමවේදයකට අනුව අපි ඒක තක්සේරු කරලා බලන්න වෙනවා. දැන් උදාහරණයක් ගත්තහම දැන් ලංකාවේ රෝගීන් දැනට ඉන්නේ ඊයේ පෙරේදා වෙනකොට රෝගීන් නැති වෙලා තියෙන්නේ 2814ක්. ඒ වගේම මරණ ඇති වෙලා තියෙන්නේ 11යි. එතකොට මේ අවසාන රෝගියත් මැරිලා තියෙන්නේ මිය ගිහිල්ලා තියෙන්නේ ජූනි 1 වෙනිදා වගේ දැනට මාස 2කට විතර කලින් කාලයක. ඊට පස්සේ මරණ සිදු වෙලත් නැහැ. එතකොට දැන් අපි දැන් ලොකු රටක් ගත්තහම ඒ රටේ ජනගහනය වැඩි. එතකොට ජනගහනය වැඩි රටක රෝගීන් වැඩි වෙන්න පුළුවන්. ජනගහනය අඩු කුඩා රටක රෝගීන් සංඛ්‍යාව අඩුයි. නමුත් අපිට කියන්න බෑ රෝගීන් සංඛ්‍යාව ලොකු රටේ වැඩි හින්දා ඒ රටේ මේ රෝගී පාලනය අසාර්ථකයි. රෝගීන් අඩු රටේ රෝගී පාලනය සාර්ථකයි කියලා කියන්න බෑ. ඒක අපි ඒ විදිහට මනින්න බෑ. නමුත් අපිට පුළුවන් ජනගහනයට සාපේක්ෂව රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව බලන්න. දැන් ශ්‍රී ලංකාව ගත්තහම ජනගහනය මිලියනයකට මරණ තිබිලා තියෙන්නේ 0.5යි. ඒ වගේම ජනගහනය මිලියනයකට රෝගීන් නැති වෙලා තියෙන්නේ 131යි. එතකොට බලන්න අපි දකින්න ලෝකයේ තියෙන ප්‍රබලම රට ඇමරිකා එක්සත් ජනපදය ජනගහනය මිලියනයකට රෝගීන් 13996ක් ඉඳලා තියෙනවා. ඒ වගේම ජනගහනය මිලියනයකට රෝගීන් 469ක් මරණයටපත් වෙලා තියෙනවා. අපේ 0.5යි ජනගහනය මිලියනයකට. ඇමරිකාවේ 469ක් මරණයටපත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඉන්දියාව ගත්තාම අපිට ආසන්නයේම තියෙන විශාලම රට ජනගහනය මිලියනයකට රෝගීන් 1190ක් ඉඳලා තියෙනවා. අපේ ඉඳලා තියෙන 131යි. ඒ වගේම ජනගහනය මිලියනයකට මරණ සිද්ධ වෙලා තියෙනවා 26ක්. අපේ සිද්ධ වෙලා තියෙන 0.5යි. එතකොට මේ විදිහට බලනකොට අපි ඉතාමත්ම සාර්ථකව මේක පාලනය කරපු තත්වයක තියෙනවා. දැන් අනිත් උදාහරණය තමයි අපිට ගන්න පුළුවන්. දැන් අපි දන්නවා දැන් ඉතාලිය වගේ රටක්. දැන් ඉතාලිය වගේ රටක ජනගහනය මිලියනයකට රෝගීන් 4088ක් ඉඳලා තියෙනවා. අපේ ඉඳලා තියෙන්නේ 131යි. ඒ වගේම ඉතාලියේ ජනගහනය මිලියනයකට මරණ සිද්ධ වෙලා තියෙනවා 581ක්. අපේ 0.5යි. නමුත් චාමර ඊළඟට අපි දැන් මේ අසාර්ථක රටවල් එක්ක සංසන්දනය කළේ. නමුත් අපි මෙතෙන්දී දැන් අපි දන්නවා පහුගිය කාලේ නවසීලන්තයේ අගමැතිතුමිය ඉතාමත්ම මේ බොහොම දැඩිව ප්‍රශංසාවට ලක් වුණා ඒ තමන්ගේ රටේ COVID-19 රෝගී තත්ත්වය පාලනය කිරීම ඉතාමත්ම සාර්ථකව කළයි කියලා. ඒ කියන්නේ කවුරුත් පිළිගන්නවා මේ නවසීලන්තයේ COVID-19 කොරෝනා රෝගය ඉතාමත්ම හොඳින් පාලනය කළයි කියලා. නමුත් ඒ රටේ තත්ත්වය බලන්න. ඒ රටේ ජනගහනය මිලියනයකට රෝගීන් 312ක් ඉඳලා තියෙනවා. අපේ ඉඳලා තියෙන්නේ 131යි. ඒ වගේම නවසීලන්තයේ ජනගහනය මිලියනයකට මරණ 4ක් වෙලා තියෙනවා රෝගීන්. නමුත් අපේ මරණ 0.5යි. එතකොට දැන් මේ තත්ත්වය බැලුවහම අපිට පේන්න තියෙනවා අපේ රටේ රෝගීන් සංඛ්‍යාව එක්තරා ආකාරයකට අපි පාලනය කරලා තියෙනවා. රෝගීන් ඇතිවීම කියන්නේ රෝගය කෙනෙකුගෙන් තව කෙනෙකුට සම්ප්‍රේෂණය වීම. ඒක වළක්වලා තියෙනවා. ඒක සාර්ථකව වැළැක්වීම නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ අර වගේ අඩු අනුපාතිකයක රෝගීන් සංඛ්‍යාවක් පවත්ත ගන්න. ඒ වගේම මරණ ඇතිවෙච්ච සංඛ්‍යාවත් අපිට පුළුවන් වෙලා තියෙනවා ඉතාමත්ම හොඳින් මේ කොවිඩ්
රෝගය COVID-19 රෝගය වැළඳුණු පුද්ගලයන්ව ජීවිත ආරක්ෂා කරලා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි ජනගහනය මිලියනයකට මරණ සංඛ්‍යාව 0.5 කියන වගේ අගයකට පවත්ව ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේ අපි විද්‍යාත්මකව මේ විදිහට මේක විශ්ලේෂණය කළාම තර්කයකින් තොරව අපිට පිළිගන්න වෙනවා අපේ රටේ මේ තත්ත්වය සාර්ථකව පාලනය කරලා තියෙනවා කියලා. අපි ආර්ථිකය ගත්තත් දේශපාලනය ගත්තත් ප්‍රජාතන්ත්‍රවාදය ගත්තත් හැමදේම සංසන්දනය කරන්නේ දියුණු රටවල් එක්ක. ඇමරිකාවද යුරෝපයේ වෙනත් රටවල්ද. හැබැයි එච්චර දියුණු රටවල් අසාර්ථක වෙලා අපි සාර්ථක වෙන්න හේතුව මොකක්ද? ඒක තමයි. දැන් මෙතෙන්දී අපි ඇත්තටම මේ දියුණු ධනවත් සහ ප්‍රබල රටවල් එක්තරා විදිහකට කඩා වැටෙනකොට අපිට හැකි වෙලා තියෙනවා සාපේක්ෂව මරණ සංඛ්‍යාව සහ රෝගීන් සංඛ්‍යාව පාලනය කරගෙන මේකේ එක්තරා සාර්ථකත්වයක් අත් කරගන්න. මෙතෙන්දී අපිට කතා කරන්න තියෙන්නේ මේ රටවල් මේ COVID-19 පාලනය කරන තත්ත්වය ගැන විශ්ලේෂණාත්මකව බැලුවහම ප්‍රධාන ආකෘති දෙකක් තමයි අපිට පේන්න තියෙන්නේ. එක ආකෘතියක් තමයි මේ ප්‍රබල රටවල් මේ ධනවත් රටවල් කරපු ක්‍රමවේදය බැලුවහම ඒගොල්ලන්ගේ දැන් COVID-19 රෝගියෙක් හඳුනගත්තොත් ඒ රෝගියාට ප්‍රතිකාර කරන්න ගන්නවා. නමුත් ඒගොල්ලෝ ලොකුවට බලන්නේ නැහැ ඒ රෝගියා සමග සම්බන්ධ වුණු අය කවුද, සම්බන්ධ වුණු අය එක්ක සම්බන්ධ වුණු අය කවුද, ඒවා කිසිම දෙයක් බලන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර COVID-19 රෝගියාගෙන් වෛරසයේ සම්ප්‍රේෂණය වුණ පුද්ගලයෝ දැන් සමාජයේ ඉන්නවා. ඒ සමාජයේ ඉන්න පුද්ගලයන්ගෙන් 80%කට 85%කට විතර කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඒගොල්ලෝ ඊටාත්ම නිදහසේ සමාජයේ සැරිසරනවා. එතකොට ඒගොල්ලන්ගේ වෛරසය අනිත් පුද්ගලයන්ට සීමාවකින් තොරව ව්‍යාප්ත වෙනවා. එතකොට මොකද වෙන්නේ? සමාජය තුල අති විශාල රෝගීන් ප්‍රමාණයක් ඇති වෙනවා. එතකොට මෙතනින් ඒගොල්ලෝ සමහර රටවල් උපදෙස් දීලා තිබුණා මේ රෝග ලක්ෂණ අමාරුකම් තියෙනවා නම් විතරක් රෝහලට එන්න, නැත්නම් එන්න එපා. එතකොට අර වයසක සමහර විට වෙනත් ආබාධ තියෙන අයට මේක බොහොම භයානක තත්වයකට පත් වෙනවා. ඒ අය විතරයි රෝහල් වලට යන්නේ. එතකොට ඒක එක ආකෘතියක් මේකට ප්‍රතිකාර කරපු. ඒ ධනවත් රටවල් එහෙම හුඟක් වෙලාවට ඒ ආකාරයට තමයි ගියේ. නමුත් ලංකාව කලේ විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම අනුව එතුමා බොහොම පුළුල්ව මේ ප්‍රශ්නය දිහා බලලා විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ තාක්ෂණික උපදෙස් වලට හොඳින් ඒවා පිළි අරගෙන පළමුවෙන්ම මූලිකම අවස්ථාවේ පෙබරවාරි මාසයේ අන්තිම වගේ වෙනකොට කාර්යසාධක බලකායක් පිහිටෙව්වා. ඒ තාක්ෂණික බලධාරීන් ඒ විශේෂඥයන්ගෙන් සමන්විත. ඊට පස්සේ මෙතෙන්දී විශේෂම දේ තමයි තියෙන්නේ රෝගියෙක් හඳුනගත්තාම ඒ හඳුනගත්ත රෝගියා සමග සම්බන්ධකම් පවත්වපු අය කෙලින්ම හඳුන ගන්නවා. ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලොත් සමග දෙවෙනි වටේ සම්බන්ධකම් පවත්වපු අය හොයනවා. ඒ අයත් වෙන් කරලා වෙනම තියා ගන්නවා. ඒගොල්ලෝ සමග තුන්වෙනි වටේ සම්බන්ධකම් පවත්වපු අය පවා හොයලා අර රෝගියා එක්ක මොන ආකාරයක හෝ සම්බන්ධයක් ඇති වෙන්න හැකියාව තියෙන අය ඔක්කොම හඳුනගෙන ඒ අය අර එක්තරා කාල සීමාවක් සුමාන 2ක් විතර ඒගොල්ලෝ වෙන් කළා තියෙනවා. ඒ අතර අර PCR පරීක්ෂණයට ඒගොල්ලෝ භාජනය කරනවා. PCR පරීක්ෂණයට එහෙම භාජනය කළා ඒගොල්ලන්ගේ රෝගය ඇති වෙනවද නැද්ද කියන එක හඳුනගෙන නියමිත කාලයකට පස්සේ ඒගොල්ලෝ සමාජයට එන්න දෙනවා. මෙන්න මේ හේතුව හින්දා තමයි මේ වැඩපිළිවෙල හින්දා තමයි අපිට පුළුවන් වුණේ අපේ රටේ රෝගීන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු අගයක තියාගන්න. මෙතෙන්දී අපි අපේ රටේ සෞඛ්‍ය සේවා පද්ධතියේ තියෙනවා විශේෂ ලක්ෂණයක්. ඒ විශේෂ ලක්ෂණය තමයි රෝගවලට ප්‍රතිකාර කරන අංශයට අමතරව තියෙනවා රෝග නිවාරණයට, රෝග වළක්වා ගැනීමට සම්බන්ධ මහජන සෞඛ්‍ය අංශයක්. මේ මහජන සෞඛ්‍ය අංශය මුළු ලංකාව පුරා පැතිරුණු ලොකු ව්‍යාප්ත වුණු ජාලයක් විදියටයි පවතින්නේ. වෙනත් රටවල් වල මෙවැනි සංකල්පයක් නැද්ද? සමහර රටවල් වල තියෙනවා. ඒ රටවල් හොඳට මුහුණ දීලා තියෙනවා. එතකොට මේකේ ජාතික මට්ටම, පළාත් මට්ටම, දිස්ත්‍රික් මට්ටම,
ඊළඟට අර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස මට්ටම ඊට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊටත් පහළට ගිහිල්ලා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් කියන අර ග්‍රාම සේවා නිලධාරී කොට්ටාසයට කිට්ටු ආසන්න තත්වයටම යන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ මහජන සෞඛ්‍ය පද්ධතිය තමයි මේ COVID-19 රෝගීන් හඳුනගෙන වෙන් කරගෙන අර රෝගය තව අයට පැතිරිලා යන එක වළක්ව ගන්න මූලික වශයෙන් ක්‍රියාත්මක කරන්න හේතු වුණේ මේ ක්‍රමය. නමුත් මේ වගේ එකපාරට ඇතිවෙච්ච භයානක තත්ත්වයකදී සෞඛ්‍යංශයට තනිව මේකට මුහුණ දෙන්න බෑ. ඒක ගරු ජනාධිපතිතුමා රජයේ ඉතාමත්ම පැහැදිලිව තේරුම් ගත්තා. එතුමා මොකද කළේ මේ කාර්යසාධක බලකායේ උපදෙස් පරිදි ඊට පස්සේ ආරක්ෂක අංශ මේ වැඩපිළිවෙලට සම්බන්ධ කළා. ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ මේ වැඩපිළිවෙලට සම්බන්ධ කළා. එතකොට මේ ආරක්ෂක අංශ දැන් අපි බොහොම ලේසි අපිට වචන වලින් කතා කරලා කියන්න නිරෝධායනය කරනවා කියලා. කොටසක් හඳුනගන්නවා, රෝගියා රෝහලට ඇතුල් කරලා ප්‍රතිකාර කරනවා, එයා එක්ක සම්බන්ධ වුණු අය බොහොම ලේසියෙන් අපි කියනවා මේ අය නිරෝධායනය කරනවා කියලා. නමුත් නිරෝධායනය කරන්න ඒ මධ්‍යස්ථාන හදන්න ඕනේ, ඒවට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. ඒ නිරෝධායන මධ්‍යස්ථානයක් තුල එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වෙන එක අවම කරගන්න කටයුතු කරන්න ඕනේ. මේ හැම දෙයක්ම ආරක්ෂක අංශ මැනවින් ඉටු කළා. ඒ මැදිහත් වීම සහ එකමුතුව කියන දේ අත්‍යවශ්‍යම කාරණයක් වුණා. අත්‍යවශ්‍යම කාරණයක් වුණා. ඒ වගේම අර රෝගියෙක් එක්ක ගැටුණු අය හඳුනා ගැනීම සෞඛ්‍යංශ හොඳට කළා. නමුත් සෞඛ්‍යංශවලට මේක කරන්න විශාල උපකාරයක් කළා රාජ්‍ය බුද්ධි අංශ. එතකොට රාජ්‍ය බුද්ධි අංශත් අර ආරක්ෂක අංශවලට අමතරව රාජ්‍ය බුද්ධි අංශයත් මේ වැඩපිළිවෙලට ඒකාබද්ධ කරලා තිබුණා. ඉතින් මේක ඇත්තටම ගරු ජනාධිපතිතුමා රජය ඒ ගත්ත ඉතාමත්ම බුද්ධිමත් සාර්ථක පියවරක්. එහෙම නැතුව මේකට අපි අර සම්ප්‍රදායනුකූල විදියට මුහුණ දෙන්න ගියා නම් අපිට මේ වගේ සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දී සෞඛ්‍යංශ, එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා එතුමන්ලා මහජන සෞඛ්‍ය සේවා පද්ධතියේ කාර්යභාරය ඉටු කළා. ඒ වගේම ආරක්ෂක අංශ විශේෂයෙන්ම යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා ඒ කාණ්ඩය ඒගොල්ලෝ මේ නිරෝධායන වැඩපිළිවෙලේ සම්පූර්ණ වගකීම කරට ගත්තා. ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ අපේ ආරක්ෂක ලේකම්තුමා එතුමා ඒකට කෙලින්ම මැදිහත් වුණා. ඒ රාජ්‍ය බුද්ධි අංශ කෙලින්ම මේ නිරෝධායනය හා සෞඛ්‍ය අංශ අතර සම්බන්ධීකරණයක් කළා. අර රෝගීන් හඳුනා ගැනීමේ කටයුතු වලට එහෙම දැඩි උපකාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. එතකොට මේ සම්පූර්ණ ඒකාබද්ධ වැඩපිළිවෙල ගරු ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණයට ලක් වුණා. සෞඛ්‍ය ඇමතිතුමිය, අගමැතිතුමා මේ සියලුම දෙනා රජය, ඒ කියන්නේ රජය සමස්තයක් වශයෙන් මේ COVID-19 කියන තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වැඩපිළිවෙලට අනුගත වුණා. ඒ නිසා තමයි මේ වැඩපිළිවෙල අපිට සාර්ථක කරන්න පුළුවන් වුණේ. ඉතින් මෙතෙන්දි චාමර මට තව මිනිත්තු 2-3ක් අවශ්‍ය වෙනවා. තවත් විශේෂ කතාවක් මෙතන තියෙනවා. දැන් මෙතෙන්දී මේ ඕනම රටක මේ COVID-19 වසංගතයට මුහුණ දුන්නහම එතෙන්දී එක්තරා අවස්ථාවක මුල් අවස්ථාවක රට වසා දැමීමකට ලක් කරන්න ඕනේ. මොකද පිට රටවල් වලින් එහෙම එන ඒවා නවත්තලා රට ඇතුලේ සංසරණයේ රෝගීන් ඉන්න පළාත් වලින් අනිත් පළාත් වලට යන එක නවත්තලා රට වසා දැමීමකට ලක් කරන්න ඕනේ. ඔතනදී චෝදනාවකුත් ආවා රට වැහුවේ පරක්කු වෙලා කියලා. ඔව්. එහෙම චෝදනාවකුත් තිබුණා. නමුත් ඒ චෝදනාව ඇත්තටම ඒක මේ පිළිගන්න අමාරුයි. මොකද රට වසා දැමීම මම මේ පස්සේ උත්තර දෙන්න හිටියේ. නමුත් මම දැන් ওই ප්‍රශ්නේ මතුවෙන හින්දා කියන්නම්. දැන් ලංකාවේ ගුවන් තොටුපළ වසලා මේ රට වසා දැමීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ මාර්තු මාසේ 19 වෙනිදා. එතකොට රෝගීන් හිටියේ 29යි ඇති වෙලා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ රට වහන අවස්ථාව වෙනකොට රෝගීන් 696ක් ඇති වෙලා තිබුණා.
ඉතාලිය මාර්තු 17 වෙනිදා රට වහලා තියෙන්නේ. එතකොට රෝගීන් 17660ක් ඇති වෙලා තිබුණා. මරණ 1228ක් ඇති වෙලා තිබුණා. එතකොට ඉන්දියාව රට වහන අවස්ථාව වෙනකොට රෝගීන් 434ක් ඇති වෙලා තිබුණා. මරණ 9ක් ඇති වෙලා තිබුණා. එතකොට මහා බ්‍රිතාන්‍ය රට වහලා තියෙන්නේ ඒගොල්ලෝ මාර්තු මාසේ 25 වෙනිදා. එතකොට ඒ අවස්ථාව වෙනකොට රටේ රෝගීන් 8081ක් හිටියා. 422ක් මරණ ඇති වෙලා තිබුණා. නමුත් ලංකාවේ රෝගීන් 29ක් ඉන්න අවස්ථාව වෙනකොටම රට වසා දමන තීරණය ගරු ජනාධිපතිතුමා අරගත්තා. ඒ වගේම මරණ එතකොට එකක්වත් වෙලා තිබුණේ නැහැ. මේ වගේම තමයි මේ නිව්සීලන්තය නවසීලන්තය ගත්තහමත් රෝගීන් 28ක් ඉන්න වෙලාවේ ඒගොල්ලොත් රට වහන්න පියවර ගත්තා. එතකොට රට සමහරු මමත් අහලා තියෙනවා බොරුවට චෝදනා කරනවා මේ රට වහලා දාන්න පරක් වුණයි කියලා වසා දැමීම. නමුත් එහෙම කිසිම ප්‍රමාදයක් වෙලා නැහැ. ඉතින් මේ රටවල් වහලා දානවයි කියන කතාවල් එහෙම හරිම මේ ලේසි කියන්න. කතා කරන්න බොහොම ලේසියිනේ. මේක රට වහලා දැම්මා නම් හරි තව මාසයකට කලින් වැහුවා නම් හරි එහෙමනේ කියන්නේ. නමුත් රටක් අපි නියම වෙලාවෙදි තමයි වහන්න ඕනේ. මොකද රටක් වහලා දිගටම තියාගෙන ඉන්න බෑ. රටක් වහලා දිගටම තියාගෙන ඉන්න බෑ. එක්තරා කාලයකදී රට අනිවාර්යයෙන්ම විවෘත කරන්න වෙනවාමයි. එතකොට අපි අනවශ්‍ය විදියට ඊටාත්ම කලින් රට වහලා තිබුණොත් අපිට අර රෝගීන් වැඩි අවස්ථාවක රට විවෘත කරන්න වෙනවා. එතකොට මේ අර හරියටම નિયમિત වෙලාවෙදි තමයි රටක් වහන්න ඕනේ. ඊළඟට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් රටක් වහලා දානවයි කියන්නේ රට තුල සංචරණය ඒවා ඔක්කොම නවතිනවා. ඊළඟට මේ රෝහල් වල සායන පවත්වන ඒවා, පාසල් පවත්වන ඒවා, කාර්යාල, ඊළඟට සමාගම්, මේ මොනවද ෆැක්ටරිස්, ඒ හැම දෙයක්ම නවතිනවා. රට සම්පූර්ණයෙන්ම නවතිනවා. දැන් හිතලා බලන්න. දැන් කොවිඩ් විතරක් නෙමෙයිනේ තියෙන ලෙඩේ තව කොච්චර මේ රෝගීන් ඉන්නවද අපේ රටේ? හෘද රෝගීන් ඉන්නවා, විවිධ වකුගඩු අමාරු තියෙන අය, දියවැඩියාව බොහොම අසාධ්‍ය තත්ත්වයට වැඩි වෙච්ච අය, ඒ වගේ විශාල රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. මේ රෝගීන් මේ නිදන්ගත රෝගවලට දිගටම ප්‍රතිකාර ලබමින් ඉන්න රෝගීන්. එතකොට දැන් බැරි වෙලාවත් රට වහලා තියෙනකොට මේ රෝගීන්ට ලැබෙන ඖෂධ එහෙම අපිට දෙන්න බැරි වුණා නම් මොකද්ද වෙන්නේ? එතකොට මේ COVID-19 හින්දා මැරිලා තියෙන්නේ ඇත්තටම 11යි දැනට. නමුත් අර තත්ත්වය අපි පාලනය කරගත්තේ නැත්නම් සමහර විට දහස් ගණනක් මේ කාලය තුල මිය යන්න තිබුණා. ඉතින් මෙතෙන්දී රජය ඇත්තටම ගරු ජනාධිපතිතුමා මෙතෙන්දිත් ඉතාමත්ම බුද්ධිමත් පියවරක් ගත්තා. ඒ තමයි රට වසා දැම්මට පස්සෙත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වගෙන යන්න විශේෂ කාර්ය සාධක බලකායක්, විශේෂ වැඩපිළිවෙලක් එතුමා ආරම්භ කළා. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එතෙන්දී ඇත්තටම රෝහල් වල සායනවල දහස් ගණන් රෝගීන් ලියාපදිංචි වෙලා හිටියා. ඒගොල්ලන්ට තැපැල් දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ සායනවලට එන රෝගීන්ට අවශ්‍ය වෙන බෙහෙත් තමන්ගේ නිවසටම අරන් ගිහිල්ලා ලබා දෙන වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒ වගේම පෞද්ගලික ඖෂධ ශාලා පද්ධතියෙන් රෝගීන් දහස් ගණක් ඖෂධ ගන්නවා තමන්ගේ. ඒගොල්ලොත් එක්ක එක්තරා සම්බන්ධීකරණයක් ඇති කළා. ඒ ඖෂධ ශාලා වලින්ම අවශ්‍ය ඖෂධ ඒ ගෙවල් වලටම ගිහිල්ලා දෙන. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර බෙදා දෙන ක්‍රමවේදයක් ඇති කළා. එතකොට අර සෞඛ්‍යාංශ, ආරක්ෂකාංශ, රාජ්‍ය බුද්ධි සේවා මේ සියලුම දෙනා ඒකාබද්ධව මේ වැඩපිළිවෙලට මුහුණ දෙනකොට අත්‍යවශ්‍ය සේවා පවත්ව ගන්නත් සමාන්තර වැඩපිළිවෙලක් මේ සමගම ක්‍රියාත්මක වුණා. ඉතින් මේ හින්දා තමයි ලොකුම දුෂ්කරතාවයකට මුහුණ දෙන්නේ නැතිව, ඒ වගේම රෝගීන් විශාල සංඛ්‍යාවක් ඇති වෙන්නෙත් නැතුව, ඒ වගේම මරණ විශාල සංඛ්‍යාවක් ඇති වෙන්නෙත් නැතුව මේ තත්ත්වය
පාලනය කරගන්න පුළුවන්. බොහොම කෙටි පිළිතුරක් දුන්නොත් මේ සභාපතිතුමනි සෞඛ්‍ය අංශ අපි දැක්ක ලෝකයේ අනෙකුත් රටවල් වල මුඛාවරණ නැතුව සෞඛ්‍ය සේවිකාවන් යම් ආකාරයෙන් හඬා වැටෙන වීඩියෝ පටේ වගේම වෙන්ටිලේටර්ස් නැති ප්‍රශ්න තිබුණා. අපේ සෞඛ්‍ය සැපයුම් පද්ධතිය සාර්ථකව පැවතියද මේ වකවානුවේ? ඇත්තටම අපි සන්තෝෂ වෙන්න ඕනේ අපේ සෞඛ්‍ය සේවා මේ සෞඛ්‍ය සැපයුම් පද්ධතිය බොහොම සාර්ථකව ක්‍රියාත්මක වුණා. හැබැයි මෙතෙන්දී සෞඛ්‍ය සැපයුම් පද්ධතිය රෝහල්වල සාර්ථකව ක්‍රියාත්මක වුණයි කියන්නේ මේ රෝගය පාලනය කිරීම සඳහා ගෙන ගිය ක්‍රමය සාර්ථක වුණ හින්දා ඒක වුණේ. මොකද දැන් අසාර්ථක වුණු රටවල් බලන්න. ඔය චාමර කියපු විදිහට අර මිනිස්සු තමන්ගේ ලෙඩාව රෝහලට බාරගන්නේ නැහැ. ලෙඩා පනාදින බොහොම අසාධ්‍ය තත්වයට පත් වෙලා නමුත් කර කියාගන්න කිසිම දෙයක් නැහැ. රෝහල්වල වෙන්ටිලේටර්ස් ඔක්කොම මේ රෝගීන්ගෙන් පිරීලා අවශ්‍ය උපකරණ නැහැ. දැන් ඒ වගේ තත්ත්වයන් ඇති වුණේ කොහොමද? ඇති වුණේ මේ ඒ රටවල් ඒ පාලන අංශ පියවර ගත්තේ නැහැ රෝගය සමාජගත වෙන එක වළක්වන්න. මොකද ඒගොල්ලෝ බැලුවේ එන ලෙඩුන්ට වෙදකම් කරන්න විතරයි, ප්‍රතිකාර කරන්න විතරයි. නමුත් අර අපේ වගේ හොඳ නිරෝධායන පද්ධතියක් ඇති කරලා රෝගය සමාජගත වෙන එක වළක්වන්න ඒගොල්ලෝ කටයුතු කළේ නෑ. ඒකින්ද දහස් ගණන් රෝගීන් සමාජය තුල මේ වෛරසය පැතිරුණා. එතකොට මොකද වුනේ? රෝහල් පද්ධතිය පුළුවන් ප්‍රතිකාර කරන්න රෝගීන් ලක්ෂයකට මේ රෝගීන් 1000කට නම් රෝගීන් 2000ක් ඇති වෙනවා එක වෙලාවේ. එතකොට රෝහල් පද්ධතියෙන් පුළුවන් රෝගීන් 1000කට ප්‍රතිකාර කරන්න වෙන්ටිලේටර්ස් අවශ්‍ය නම් තියෙන රෝගීන් 500කට. නමුත් රෝගීන් 2000ක් ඇති වෙනවා. වෙන්ටිලේටර්ස් ඕන වෙන අය ඉන්නවා 1000ක්. ඉතින් මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අර රෝහල් පද්ධතියේ මහා විශාල අර්බුදයක් ඇති දරන්න බැරි තරමට දරන්න බැරි. නමුත් අපේ මේ රෝගය පාලනය කිරීම සඳහා අපි භාවිතා කරපු මේ ක්‍රමවේදය තුළ මේ ආකෘතිය තුළ ඇත්තටම මේ ඉතාමත්ම මැනවින් මේ හැම දෙයක්ම සමතුලිත ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. පැහැදිලිවම. අපි ඇත්තටම අගය කළ යුතුයි සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශ ජනාධිපතිතුමන්ගේ මෙහෙයවීම යටතේ සිදු වුණු ක්‍රියාවලිය තාමත් ප්‍රශංසනීයයි. ඇත්තටම අද බොහොම පැහැදිලි වෙකින් එක කාරණා පැහැදිලි වුණා. අපි මේ තැනටපත් උනේ කොහොමද කියන දේ පිළිබඳ බොහොම නිරවුල් විදිහට. හැබැයි සභාපතිතුමනි දැන් ප්‍රශ්නයක් තියෙනවා. කන්දකාඩු ඇතිවෙච්ච යම් ආකාරයෙන් ආසාදිතින් හරහා රාජාංගනයේ ප්‍රදේශයේ ඒ වගේම ලංකාපුර ප්‍රදේශයේ ආසාදිතින් වාර්තා වීම තියෙනවා. අපි 100% අවදානමින් මිදිලාද තවදුරටත් අපිට අවදාන මේ විදිහින් පවතිනවාද? අපි මේ තත්ත්වය අනිවාර්යයෙන්ම පාලනය කළා තියෙන්නේ. සෞඛ්‍යාංශ පාලනය කළා තියෙන්නේ. මේ සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මේක පාලනය කළා තියෙනවා. දැන් ඔය ඕවගේ ප්‍රධාන පොකුරු දෙකක් ඇති වුණා. එකක් තමයි නාවික හමුදා කඳවුරේ පොකුර. එතනින් COVID-19 රෝගීන් 906 දෙනෙක් ඇති වුණා. ඒ වගේම දැන් මේ කන්දකාඩු අර පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව දැනට අද වෙනකොට රෝගීන් 600ක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ පොකුරු දෙකම ඉතාමත්ම මැනවින් පාලනය කරනවා. මේ රෝගීන් එක්ක සම්බන්ධ වුණු හැම කෙනෙක්ම දැන් නිරෝධායන මධ්‍යස්ථානවලයි ඉන්නේ. එතකොට මේ පොකුරු දෙකක් ඇති වුණත් දැන් වැලිසර නාවික හමුදා පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කළ අවසానයි. දැන් මේ කන්දකාඩු පොකුරත් දැන් ඉතාමත්ම සාර්ථකව සෞඛ්‍යාංශ මේ අපිට ලැබෙන තොරතුරු අනුව අපි මාධ්‍ය ආයතන විදියට අපි සෞඛ්‍යාංශයත් එක්ක ඉතාමත්ම හොඳ සම්බන්ධීකරණයක ඉන්නවා. දැන් ලැබෙන තොරතුරු වලට අනුව ඒගොල්ලෝ මැනවින් මේක පාලනය කරමින් ඉන්නවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් බලන්න මේ අපි මේ තත්ත්වය ගැන බලනකොට දැන් අපේ රටේ අපි තත්ත්වය පාලනය කළාට අපි දැන් අපිට යාබද රටේ ඒ කියන්නේ ඉන්දියාවේ විශාල රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. 16 ලක්ෂයක් විතර ඉන්නවා රෝගීන්. ඒ වගේම මේ පහුගිය පැය 24 තුල රෝගීන් 57000ක් ඇති වෙලා තියෙනවා. දෛනිකව රෝගීන් 57000ක් ඇති වෙලා තියෙනවා. ඊළඟට ඒ පැය 24 ඇතුළත රෝගීන් 765 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ බැලුවොත් පහුගිය පැය 24 මේ 31 වෙනිදා ජූලි 31 වෙනිදා ගැන මම කියන්නේ පහුගිය පැය 24 රෝගීන්
70,904ක් ඇති වෙලා තියෙනවා 1,462ක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ මහා බ්‍රිතාන්‍යය බැලුවහම රෝගීන් 880ක් ඇති වෙලා තියෙනවා පහුගිය පැය 24 රෝගීන් 120ක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඒ වගේම දැන් සමහර රටවල් මේක කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. දැන් නවසීලන්තයේ රෝගීන් එක්කෙනයි ඇති වෙලා තියෙන්නේ. ඒ ඇති වෙලා තියෙන්නේ ජූලි 28 වෙනිදා. එක්කෙනයි පැය 24ට ඇති වෙලා තියෙන්නේ. දැන් අපේ රටෙත් එක්කෙනෙක් තමයි මේ පහුගිය පැය 24ට ඇති වෙලා තියෙන්නේ. නමුත් දැන් මේක පාලනය කරපු රටවල් හොඳට පාලනය කළත් ලෝකයේ හුඟක් රටවල් වල තවමත් විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාවකුත් ඇති වෙනවා, විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇති වෙනවා. එතකොට ඊළඟට මොකද්ද වෙන්නේ? දැන් මේ ලෝකයේ රටවල් දැන් විවෘත කරමින් යන්නේ. විවෘත කරමින් යනකොට මේ සංචාරකයෝ යන්න පටන් ගන්නවා. විවිධ ගනුදෙනු වලට විවිධ අය යන්න පටන් ගන්නවා. රටවල් අතර, පළාත් අතර ඒ වගේ මේ සම්පූර්ණ විවෘත වීමක් වුණාම රටවල් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයකට පත් වුණාම ඇත්තටම ලොකු තර්ජනයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ලොකු අවදානමක් ඇති වෙනවා. එතකොට මේ අවදානම ඇති වෙනවා. නමුත් අවදානමෙන් ගැලවෙන්න ඉතාමත්ම පැහැදිලිව අපිට කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි අනුගමනය කරන්න පුළුවන් ක්‍රම කීපයක්. අවදානම තියෙනවා. නමුත් අවදානමෙන් අපිට ප්‍රවේශම් වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද්ද අපි කරන්න ඕනේ? හරිම ලේසි. මේ මහලොකු දේවල් නෙමෙයි. පැය භාගයකට සැරයක් විතර අපි හොඳට සබන් දාලා අත් හොදන්න ඕනේ. ඒක එකක්. දෙවෙනි එක මනවින් සෙනග අතරට ගැවසෙන්න යනකොට අපි මුහුණු ආවරණ පළඳින්න ඕනේ. ඒක નિયમિત ආකාරයට පළඳින්න ඕනේ. ඒ වගේම පුද්ගලයන් අතර සමාජ දුරස්ථ භාවය පවත්ව ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අතර දුර මීටරයක් හෝ දෙකක් අතර දුර ප්‍රමාණයක් හැම වෙලෙම පවත්වන්න ඕනේ. ඒ වගේම අපි අර පුරුද්දකට අපි කරන නිතරම මුහුණ, නාසය, කට ඇල්ලීම නවත්තන්න ඕනේ. අනවශ්‍ය තැන් අල්ලන්න යන්න හොඳ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයේ මූලික චර්යා පද්ධතියකට අපි පුරුදු වුණා නම් අනිවාර්යයෙන්ම මේ රෝගය පැතිරෙන්නේ බෝ වෙන එකෙන් වලකින්න අපිට පුළුවන්කම ලැබෙනවා. හොඳයි. දැන් මේ සියලු දේත් එක්ක රජයට තියෙන අභියෝග විදියට ඉදිරියට හඳුනාගෙන තියෙන මොනවාද සභාපතිතුමනි? නෑ, ඇත්ත වශයෙන්ම රජය ඉතාමත්ම මැනවින් මේ දක්වා මේ අභියෝග වලට මුහුණ දීලා තියෙනවා. රජයට විශේෂයෙන්ම අභියෝග මතුවෙන්නේ රට විවෘත කරන්න පටන් ගත්තාම. දැන් රට සාමාන්‍යයෙන් විවෘත වෙලා තියෙනවා. කාර්යාල පටන් අරන් තියෙනවා, කර්මාන්ත ශාලා පටන් අරන් තියෙනවා. දැන් හෙට අනිද්දා වෙනකොට පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ මම දැන් විස්තර කරපු දේවල් පිළිපැදීමක් වෙනවා නම් මේ හැම තැනකම, එහෙමනම් අනිවාර්යයෙන්ම අපිට මේක මේ අවදානමට ගොදුරු වීමෙන් අනිවාර්යයෙන්ම මිදෙන්න පුළුවන්. අපි පැය භාගයකට සැරයක් අත හොදනවා නම්, මුහුණු ආවරණ નિયમિત විදියට පළඳිනවා නම්, නිතරම හැම කෙනෙක් අතරම දුර සමාජ දුරස්ථ භාවය පවත්වා ගන්නවා නම්, අනවශ්‍ය විදියට මූණ කට අල්ලන්නේ නැතුව ඉන්නවා නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට රජයට තියෙන එක වගකීමක් තමයි මේ රට විවෘත කරනවත් එක්කම මේ ජනතාව මේ චර්යා පද්ධතියට හුරු කරවීම. මේක මේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ. මොකද අපිට අවුරුදු 2ක් විතරවත් සමහර විට අනිවාර්යයෙන්ම මේක වළක්ව ගැනීම සඳහා නිෂ්පාදනය කරනු ලබන එන්නතක් අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් අවුරුදු 2ක විතර කාලයක් යනකම්. එතකොට අනිවාර්යයෙන්ම මේ රෝගියත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේක වළක්ව ගන්න මේ හොඳ මේ සඳහා අවශ්‍ය වෙන චර්යා පද්ධතියට කොහොම හරි 100%ක් හුරු වෙන්න අපිට සිද්ධ වෙනවා. හොඳයි. අවසාන වශයෙන් අපි බොහෝ දේ කතා කළා. මම හිතන්නේ බොහොම සාර්ථක පෙළගැස්මක් සහිත ගියපු කතා බහක්. අවසාන වශයෙන් තියෙනවා චෝදනා දෙකක්. අපිට මිනිත්තු දෙකක කාලයක් තියෙන සභාපතිතුමනි. PCR පරීක්ෂණ ප්‍රමාදයි, ඇයි විදේශගත ශ්‍රමිකයින් ගෙන්වන්න මෙච්චර ප්‍රමාද? ඔය කියන චෝදනා දෙක තියෙනවා. PCR පරීක්ෂණ අඩුයි කියන එක චෝදනාවක් විදියට බාරගන්න බෑ. PCR පරීක්ෂණ ප්‍රමාණය තීරණය වෙන්නේ අනිවාර්යයෙන්ම රෝග පාලනය සඳහා භාවිතා කරන ක්‍රමවේදය අනුව. දැන් රෝගය සමාජගත වෙන්න ඉඩ දීලා
රෝගීන් හොයාගන්න ගියොත් අනිවාර්යයෙන්ම මහ විශාල PCR පරීක්ෂණ ගණනාවක් කරන්න වෙනවා. නමුත් අපේ රටේ ක්‍රමය තියෙන්නේ රෝගිය හඳුනගත්ත ගමන් රෝගිය සමග සම්බන්ධතා පවත්වපු අය හඳුනගෙන ඒගොල්ලෝ වෙන් කරනවා. ඒ වෙන් කරපු කණ්ඩායමට තමයි ඊළඟට PCR පරීක්ෂණ කරන්නේ. ඒ නිසා අපේ ක්‍රමවේදය අනුව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුයි. ඒ නිසා අපි නමුත් අහඹු ලෙස නියදි පරීක්ෂා කළා PCR පරීක්ෂණ ප්‍රමාණය තව ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න ඕනේ කරගෙන යනවා. මේ අපිට සම්පූර්ණයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. නමුත් අර වගේ අර රෝගය හොඳටම සමාජගත වෙලා තියෙන රටක කරන PCR පරීක්ෂණ සංඛ්‍යාවත් එක්ක සංසන්දනය කළා අපි අඩුයි කියලා කියන්න බෑ. හොඳයි. මේ තව එක දෙයක් තියෙනවා මොකද ඔබතුමාගෙන් අපිට ගන්න ඕන දෙයක් මාධ්‍ය හැසිරීම ගැන සතුටු වෙන්න පුළුවන්ද කොරෝනා කාලය තුලදී? කොරෝනා කාලය තුල ඇත්තටම අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මාධ්‍ය හැසිරීම ගැන. මොකද මාධ්‍ය අතර තියෙන්නේ ඇත්තටම තරංගකාරී ස්වභාවයක්. නමුත් මේ කොරෝනා වලට මූණ දෙන වැඩපිළිවෙල ඇතුළේදී මේ මාධ්‍ය සියල්ලම එකට එකතු වුණා. එතකොට මාධ්‍ය වලට විශාල වගකීමක් තියෙනවා. මොකද මේ ජනතාවගේ හොඳ චර්යා රටාවක් ඇති කරන්න මේ COVID-19 රෝගයෙන් වලකින්න අපි අර අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් පිළිබඳව ජනතාව නිතරම දැනුවත් කරන්න ඕනේ. විශේෂඥයෝ ගේන්න ඕනේ. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනේ. එතකොට ජනතාව දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම අපි ඒකාබද්ධ මාධ්‍ය වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒ වගේම අපේ තියෙන ජනප්‍රිය වැඩසටහන් අතරතුර අපි තත්පර ගානින් හරි මේ දැනුවත් කිරීමේ පණිවිඩ ලබා දෙන වැඩපිළිවෙලකට යන්න ඕනේ. එතකොට මාධ්‍ය වලට විශාල දැවැන්ත ඒකාබද්ධ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හොඳයි. ජාතික රූපවාහිනිය තුල අප ප්‍රායෝගිකව බොහොම ප්‍රශංසනීයව කතා කළ යුතුයි. සෑම වැඩසටහනක්ම උදෑසන සිට මේ කොරෝනා පාලනය වෙනුවෙන් අති දැවැන්ත කාර්යභාරයක් සිදු කරන්න මාර්ගෝපදේශය සැපයුවේ අපේ සභාපතිතුමන් අපි ඒ වෙනුවෙන් පැහැදිලිවම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම COVID-19 කමිටුව තුලදී කාර්යභාරයත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් මේ රටේ කළ කාර්යභාරය තුලත් මේ කොරෝනා පාලනය සම්බන්ධයෙන් අපි කළ කතාබහ අතුරින් බොහොම පැහැදිලිව පවතින ප්‍රශ්න මොනවාද ඒවට පිළිතුරු මොනවාද බොහොම ක්‍රමානුකූලව ලෝකයේ තත්ත්වයේ සිට ලංකාවේ මාධ්‍ය භාවිතය දක්වා අපි කතා කළා. තව එක කරුණක් මට කියන්න තියෙනවා. මොකද මෙතෙන්දී අපි හොඳට මතක තියාගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. මේ රෝගය මේ වෛරසය ශරීරගත වුණු අයගෙන් 85% විතර කිසිම රෝග ලක්ෂණයක් නැතුවයි ඉන්නේ. එතකොට තවත් 120කට විතර සුළු රෝග ලක්ෂණ මතුවෙනවා. 101ක් හෝ 2ක් තමයි මරණයට පත් වෙන්නේ. නමුත් මේ මරණයට පත් වෙන කණ්ඩායම අනිවාර්යයෙන්ම මේ තත්වයට පත් වෙන්නේ වයසින් වැඩි අය. ඒ වගේම සමහර ඔය දියවැඩියාව, හෘද රෝග, මේ නිදන්ගත ඇදුම වගේ තත්වයන්, වකුගඩු ආබාධ වගේ තියෙන රෝගී තත්ත්වයන් තියෙන අය. එම නිසා දැන් මේ රට විවෘත වෙලා කාර්යාල කර්මාන්ත ශාලා වැඩ කරන්න පටන් ගත්තාම පුළුවන් තරම් අන්න ඒ කණ්ඩායම් වලට පුළුවන් තරම් මේ ඒගොල්ලන්ට මේ නිවසේ ඉඳලා වැඩ කරන්න පුළුවන් අවස්ථාව. එහෙම නැත්නම් අර රොස්ටර්ස් වලට ඇතුල් කළා අර තරුණ නිරෝගී අය ඒගොල්ලන්ගේ අවස්ථාවත් අරගෙන වැඩ කළා. ඒගොල්ලන්ට තරමක විවේක තත්වයක් අපි ලෑස්ති කරලා දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අනවශ්‍ය විදියට මේ රෝගයට මුහුණ දෙන්න වුණොත් ලොකු දුෂ්කරතාවයකට පත් වෙනවා. හොඳයි. ඒක බොහොම හොඳ පණිවිඩයක් කිව්ව ආයතන ප්‍රධානීන්ටත්. බොහොම ස්තුතියි සභාපතිතුමනි. පැමිණීම වෙනුවෙන් මේ කතා බහ ඔබ සතුව තිබුණු ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු ගෙනාව කියලා අපි විශ්වාස කරනවා. විවෘතව පැවතිච්ච චෝදනා මේ සියලු දේ පිළිබඳව කතා කළා. ඉරිදා ආයුබෝවන් තුලින් අපි මුල් හෝරාවක කාලය තුලදී මැතිවරණ කොමිෂන් සභාවට වෙන් කළා. ඉන්පසු පවතින කොරෝනා සම්බන්ධයෙන් පවතින ප්‍රශ්න වලට ඉන්වකඩ වෙන් කළා. මේ සියලු දේ හරහා අවසන් බලාපොරොත්තුව එළඹෙන අගෝස්තු 5 මැතිවරණයේදී ඔබ හැමෝම ඡන්ද පොලට යා යුතුයි. බොහොම ආරක්ෂිත පරිසරයක් රට තුල නිර්මාණය වී තිබෙනවා සහ ඔබේ අයිතිය ඔබ භාවිත කළ යුතුයි. අදට ඉරිබා ආයුබෝවන් සුලින් අපි සමුගන්නවා ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම නිරෝගී යහපත් දවසක්. ආයුබෝවන්.